අයිබෝවන් අපි අද ගිණුම්කරණය පාඩම පටන් ගන්නේ අපේ කාලේ වෙන් වෙලා තියෙනවා 11 සිට 12:30 දක්වා. අපි අද සාකච්ඡා කරන්න හදන්නේ 10 වෙනි සෙනසුරාදා ෆිසිකල් ක්ලාස් එකේ සාකච්ඡා කරපු 14 වෙනි බ්‍රහස්පතින්දා ඔන්ලයින් පන්තියක් ලෙස පැවැත්වීමට නියමිතව තිබූ පන්තිය තමයි අද මේ වෙන විට පවත්වන්න හදන්නේ. එතකොට මේ සඳහා මම මුලින්ම ඔයාලට ස්ටාර්ට් කරන්න මේන් ටියුට් එකෙන් ප්‍රධාන නිබන්ධනයෙන්. දැන් එහෙනම් අපි පටන් ගමු. අපි පළවෙනි සතියේ ඔයාලට මතක ඇති අපි සාකච්ඡා කරා ජීවිත සමීකරණයෙන් ආරම්භ කරපු අපි පිටු අංක 1 යටතේ ගිණුම්කරණයේ හැඳින්වීම කතා කරා. ගිණුම්කරණයේ හැඳින්වීම ඊළඟට අපි කතා කරා ගිණුම්කරණ නිර්වචනය, ඊළඟ ගිණුම්කරණයේ අවශ්‍යතාවය හා අරමුණ අපි කතා කරා. ගිණුම්කරණ අවශ්‍යතාවය හා අරමුණ අපි කතා කරා. ඊළඟට අපි කතා කරා මේකේ ප්‍රශ්න කීපයක් කතා කරා. ඊළඟට තොරතුරු ගැන අපි කතා කරා. ඔබට මතක ඇති අපි තොරතුරු ගැන කතා කරා. ඊළඟට අපි සාකච්ඡා කිරීම කරා තොරතුරු වර්ග කිරීම, ගිණුම්කරණ ඒකක, තොරතුරු සැපීමේ වගකීම, තොරතුරු සකස් කරන විවිධ පාර්ශ්ව මේ ටික කතා කරා. හරි. දැන් අපි සාකච්ඡා කරන්න හදන්නේ ගිණුම්කරණ තොරතුරු භාවිතා කරන විවිධ පාර්ශ්ව කියන මාතෘකාවට තමයි අපි එන්න හදන්නේ. ගිණුම්කරණ තොරතුරු භාවිතා කරන විවිධ පාර්ශ්ව. මේ කොටසට තමයි අපි සූදානම් වෙන්න හදන්නේ. එහෙනම් මොකද්ද අපි සාකච්ඡා කරන්න හදන්නේ? ගිණුම්කරණ තොරතුරු භාවිතා කරන විවිධ පාර්ශ්ව. ඔබට පේනවාද බලන්න ගිණුම්කරණ තොරතුරු භාවිතා කරන විවිධ පාර්ශ්ව ගත්තම මේ තියෙන්නේ කවුද පාර්ශ්ව කියලා. පාර්ශ්ව කිව්වම පුද්ගලයෝ හා ආයතන නැති වෙන්නේ. එතකොට ඒ පාර්ශ්ව කවුද කියලා මෙතන තියෙන පුද්ගල හා ආයතනනේ. එතකොට එක් පාර්ශ්වයන් තියෙනවා, එක පාර්ශ්වයක් අයිතිකරුවන්. එතකොට කවුද මේ අයිතිකරු කියන්නේ? අයිතිකරු කියලා කියන්නේ ව්‍යාපාරයේ ආයතනයේ හිමිකාරීත්වයේ නියෝජනය කරන කෙනා තමයි අයිතිකරු කියලා කියන්නේ. හරි? කළමනාකරුවන්, සේවකයෝ. හරි? ඊළඟට රාජ්‍ය ආයතන, ගනුදෙනුකරුවන්, ණය හිමියෝ සහ ණය සපයන ආයතන. මේ තමයි තොරතුරු කෙරෙහි ඇල්මක් දක්වන පාර්ශ්ව. තොරතුරු කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශ්ව. එතකොට ඊළඟට තියෙන දකුණු අත පැත්තේ ඒ පාර්ශ්වයන්ට තොරතුරු අවශ්‍ය වන්නේ ඇයි කියන එක. අයිතිකරුට තොරතුරු අවශ්‍ය වන්නේ ඇයි? කළමනාකරුට තොරතුරු අවශ්‍ය වන්නේ ඇයි? ඊළඟට සේවකයන් තොරතුරු අවශ්‍ය වන්නේ ඇයි? ආදායම් බදු දෙපාර්තමේන්තුවට තොරතුරු අවශ්‍ය වන්නේ ඇයි? ගනුදෙනුකරුවන් තොරතුරු අවශ්‍ය වන්නේ ඇයි? ණය හිමියෝ හෝ ණය සපයන ආයතනවල තොරතුරු අවශ්‍ය වන්නේ ඇයි කියන එක තමයි අපි ඊළඟට කතා කරන්න හදන්නේ. එතකොට අපි දැන් ඉගෙන ගන්න හදන්නේ මොකද? තොරතුරු කෙරෙහි ඇල්මක් දක්වන පාර්ශ්වයන් හා ඔවුන්ට ඒ තොරතුරු අවශ්‍ය වන්නේ ඇයි කියන එක පිළිබඳව තමයි අපි කතා කරන්නේ. අපි නිකන් කල්පනා කරමු අයිතිකරුවෙකුට ව්‍යාපාරයක තොරතුරු ඕන වෙන්නේ ඇයි? මොකද්ද ව්‍යාපාරයක තොරතුරු කියලා එයා බලාපොරොත්තු වෙන්නේ? ව්‍යාපාරේ ලාභය කීයද? ව්‍යාපාරයේ තියලා තියෙන වත්කම් මොනවද? ව්‍යාපාරයේ තියෙන වගකීම් මොනවද? කාල පරිච්ඡේදය තුල කොච්චර මුදලක් ව්‍යාපාරයට ගලාගෙන ඇවිල්ලාද? කොච්චර මුදලක් ගලාගෙන ගිහිල්ලාද? දැන් හිමිකම කොයි විදිහටද ව්‍යාපාරය වෙනස් වෙලා තියෙන්නේ? මෙන්න මේ පිළිබඳව අයිතිකරුට දැනගන්න අවශ්‍යයි. එතකොට ඒ හේතු මොනවාද? ඇයි ඒව දැනගන්න ඕන වෙන්නේ? අයිතිකරුට ඇයි තොරතුරු පිළිබඳව අදහසක් දක්වන්න ඕන වෙන්නේ? ඒකට හේතුවක් තමයි ආයෝජනයේට සරිලන සතුටුදායක ප්‍රතිලාභ ලැබෙයිද නැද්ද කියලා තේරුම් ගන්න. තවදුරටත් ආයෝජනයේ ක්‍රියාත්මක කළ යුතුද නැද්ද කියලා හඳුනා ගන්න. මෙන්න මේ සම්බන්ධයෙන් තමයි මේ තොරතුරු ඕන වෙන්නේ. ඒතර අයිතිකරුට තොරතුරු ඕන වෙන්න හේතු. දැන්
කලමනාකරුවෙක් ගත්තම කලමනාකරුවෙකුට ඇයි තොරතුරු ඕන වෙන්නේ? දැන් කලමනාකරුවෙක් ගත්තම එයා කරන්නේ තීරණ ගන්න එක. හරි. එතකොට එයා තීරණ ගද්දි තමන් අතීතයේ ගත්ත තීරණ හරිද වැරදිද කියලා බලන්න. දැන් අපි නිකන් ගමු කොකාකෝලා සමාගම ඉන්න කලමනාකරුට ඒ සමාගමේ තොරතුරු ඕන වෙනවා. කොකාකෝලා බෝතලයක් හදන්න යන පිරිවැය, කොකාකෝලා ආදායම, කොකාකෝලා නිෂ්පාදනයේ ලාභය, අලෙවිකරණ වියදම මේවා යාට ඕන වෙනවා. ඇයි යාට ඕන වෙන්නේ? තමන් කලින් ගත්ත තීරණ හරිද වැරදිද කියලා බලන්න. ඉදිරියේදී ගන්න ඕන තීරණ සැලසුම් කරන්න. මේ සඳහා ඔහුට මේ සඳහා අවශ්‍ය වෙනවා. නිසා ඔබ දැන් දන්නවා කලමනාකරුවන්ට ඇයි තොරතුරු ඕන වෙන්නේ. ඊළඟ අපි ගත්ත සේවකයෝ. සේවකයන්ට ඇයි තොරතුරු ඕන වෙන්නේ? එක එකක් තමයි රැකියාවේ සුරක්ෂිතභාවයක් තියනවද නැද්ද කියලා දැනගන්න. වැටුප් වැඩි කර ගැනීමට හැකියාවක් තියනවද කියලා දැනගන්න. දැන් අපි දන්නවා සේවකයෙක් ගත්තම සේවකයෙක් බලාපොරොත්තු වෙනවා තමන්ගේ සේවයේ සුරක්ෂිතභාවය. එතකොට ඒ පිළිබඳව දැනගන්න තොරතුරු ව්‍යාපාර තොරතුරු කෙරෙහි උනන්දුවක් දක්වනවා. රාජ්‍ය ආයතන යටතේ නිදසුනක් දීලා තියෙනවා ආදායම් බදු දෙපාර්තමේන්තුව. ඒතර ආදායම් බදු දෙපාර්තමේන්තුවට තොරතුරු ඕන වෙන්නේ ඇයි? එක එකක් තමයි નિયમિત පරිදි බදු ගෙවනවද නැද්ද කියලා ඒ ආයතනවල හඳුනා ගන්න. දැන් අපි ගොඩක් පුද්ගලයන් මේ රටේ බදු ගෙවනවා, ඍජු බදු ගෙවනවා. පුද්ගලයන් ආයතන ගෙවනවා. ඒතර මේ පුද්ගලයන් සහ ආයතන ඒ නිවැරදිව ඒ අනුපාතවලට හරියන පරිදි නිවැරදිව ආදායම් බදු ගෙවනවද නැද්ද කියලා හඳුනා ගන්න මේ ආදායම් බදු දෙපාර්තමේන්තුවට වැදගත් වෙන තොරතුරු. අනිත් එක සාධාරණ මිලකට ගුණත්වයෙන් යුතු නිෂ්පාදිත ලබා දෙනවද නැද්ද කියලා හඳුනා ගන්න මේ තොරතුරු වැදගත් වෙනවා. ගනුදෙනු කරුවන්න වගකීම් සහතික ඉටු කිරීමට ව්‍යාපාරයට හොඳ පැවැත්මක් තිබේද නැද්ද කියලා තහවුරු කරගන්න වැදගත් වෙනවා. ණය හිමියෝ හා ණය සපයන ආයතන ගත්තම සපය ඇති ණය ආපසු ලබාගත හැකිද? තවදුරටත් ණය සැපීම සිදු කිරීම සුදුසුද කියන එක තේරුම් ගන්න මේ ආයතන වලටත් වැදගත් වෙනවා. මේ තමයි තොරතුරු අපේක්ෂිත පාර්ශවයන් හා ඔවුන්ට තොරතුරු ඕන වෙන්නේ ඇයි කියන එකට උත්තර. ඒතර වම් අත පැත්තේ තිබ්බේ තොරතුරු කෙරෙහි ඇල්මක් දක්වන පාර්ශවයන්. එයාලට තොරතුරු ඕන වෙන්නේ නැත්නම් තොරතුරු උනන්දුවක් දක්වන පාර්ශව. මේ වම් අත පැත්තේ තියෙන පාර්ශව ටික දකුණු අත පැත්තේ තියෙන්නේ ඒ පාර්ශවය තොරතුරු කෙරෙහි ඇල්මක් දක්වන්න හේතු. තොරතුරු කෙරෙහි ඇල්මක් දක්වන්න හේතු. හරි. වම් අත පැත්තේ තියෙන පාර්ශවය දකුණු අත පැත්තේ ඉන්නේ ඒ පාර්ශ්වය තොරතුරු කෙරෙහි ඇල්මක් දක්වන්නේ ඇයි කියන එකට. ඒකට හේතු. එතකොට එක එක පාර්ශ්වයට අදාළ හේතු වෙන වෙනම ඔබට හඳුනා ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඔබ මේක පාඩම් කරගන්න ඕනේ. මේක ඔබට AT වලට වැදගත් වෙනවා වගේම A level වලට 100%ක් වැදගත් වෙනවා. ඒ නිසා මේක පාඩම් කරගන්න අවශ්‍යයි. එතකොට ඔබ පාඩම් කරගන්න ඕන පාර්ශ්වයන් ටිකත් මේ ටිකයි ඒකට හේතු ටිකත් අර දකුණු අත පැත්තේ තියෙන විදිහටම බලා ගන්න ඕනේ. මේක AT සහ A level වලට එක විදිහටම පාඩම් කරගන්නයි දෙකක් පාඩම් කරන්න ඕනේ නෑ. හරි. හොඳයි. දැන් අපි මේක පදනම් කොටගෙන ප්‍රශ්න වල උත්තර ලියන්න ඉස්සෙල්ලා මම නැවත මේක හයිලයිට් කර ගැනීම පිළිබඳව පුංචි පැහැදිලි කිරීමක් කරනවා. එහෙනම් ඔබ හයිලයිට් කර ගැනීම මෙන්න මේ විදිහට කරන්න ඕනේ. අයිතිකරුවන් කියන එක ඉස්සල්ලාම හයිලයිට් කර ගන්න ඕනේ මේක. අයිතිකරුවන් මම මේ රවුන්ඩ් කරනේම හයිලයිට් කරන්න. එතකොට මෙතනදී ප්‍රතිලාභයන් කියන එක හයිලයිට් කරන්න, ආයෝජනය කියන වචනේ හයිලයිට් කරගන්න. හරි. එතකොට මේ වචනෙන් අදහස එනවා. දැන් මේ වචනේ මතක තිබ්බම ප්‍රතිලාභයන් කෝ තමාට ලැබෙන ප්‍රතිලාභය ගැන. ආයෝජනයන් කවම අනාගතයේ ආයෝජනය කිරීම පිළිබඳ. ඒ වචනේ තිබ්බම ඊටු කෑල්ල ඔලුවට නිකම් එනවා. ඊළඟට තීරණ. ඊළඟට මෙතන සැලසුම්. සැලසුම් නිසි පරිදි ක්‍රියාත්මක වෙද. එයාගේ ප්ලෑන් එකට අනුව වැඩේ යනවද? ඒ වගේම එයා අනාගතයේ සඳහා මොන වගේ තීරණ ගත යුතුද යන්න හඳුනා ගන්න. ඒක හයිලයිට් කරන්න. ඒතකොට කලමනාකරුවන් කියන එකත් හයිලයිට් කරමු. මේක තා වැදගත් තැනක් මේ කතා කරන්නේ. හරි. හරි. ඊළඟ සේවකයෝ. සේවකයෝ ගියත් තම
මෙතන සුරක්ෂිත බව මේ වචනය වැටුප් වැඩි කිරීමේ හැකියාව මෙන්න මෙතන. හරි. ඊළඟ රාජ්‍ය ආයතන වලට තොරතුරු ඕන වෙන්නේ අයියේ. එකක් තමයි નિયમિત පරිදි බදු ගෙවනවද කියලා තහවුරු කරගන්න. වාර්තා ආයතන වල සපයනවද කියන එක. සාධාරණ මිලකට භාණ්ඩය ලබා දෙනවද කියන එක තහවුරු කරන්න. මේ සඳහා තමයි ආදායම් බදු දෙපාර්තමේන්තුවට ඕන වෙන්නේ. ගනුදෙනු කරවන්න ඕන වෙන්නේ මොකටද? ගනුදෙනු කරවන්න ඕන වෙන්නේ වගකීම් සහතික සම්බන්ධයෙන් සහ ණය සපයන ආයතන වලට සපයා ඇති ණය ආපසු ලබා ගන්න පුළුවන්ද? ණය සැපීම තවදුරටත් කරන්න පුළුවන්ද? බැරිද කියන එක තහවුරු කරගන්න. හරි. දැන් අපි ඔකෙන් පස්සේ අලුත් ප්‍රශ්න වලට අපි එනවා. මෙන්න ප්‍රශ්න ටික. හරි. මෙන්න මේ ප්‍රශ්න ටිකට අපි යමු 6 වෙනි ප්‍රශ්නේ. 6 වෙනි ප්‍රශ්නේ. හරි. දැන් අරකින් පස්සේ අපි 6 වෙනි ප්‍රශ්නට එනවා. ව්‍යාපාර ආයතනය සම්බන්ධයෙන් දී ඇති තොරතුරු වල කුමන තොරතුරු වෙළඳපොළ ණය හිමියන් වැඩිපුර ඇල්මක් දක්වයිද? මේ තොරතුරු වල වැඩියෙන්ම ඇල්මක් දක්වන්නේ ණය හිමියන් වැඩියෙන්ම ඇල්මක් දක්වන්නේ තොරතුර මොකද්ද? ණය හිමියන් අවධානය යොමු කරන ණය හිමියන් බලාපොරොත්තු වෙන තොරතුරක් විතර තියෙනවා. ණය හිමියන් වැඩිපුර ඇල්මක් දක්වන තොරතුර. ණය හිමිය මොකක්ද බලාපොරොත්තු වෙන්නේ? දුන්න ණය මුදල එහෙමනම් නැත්තම් ණයට භාණ්ඩ ටික අරන් ගියාට පස්සේ ඒ සල්ලි ආපහු ගැනීම. ණය හිමියෙකු ප්‍රධාන පරමාර්ථය තමයි Tamanගේ ණය ටික ගන්න පුළුවන්ද බැරිද කියන එක හොයන එකනේ. එයාට වෙන දෙයක් වැඩක් නැහැනේ. එයාට එන්න ඕනේ ව්‍යාපාරයෙන් සල්ලි ටික. ඒතොර එයා හොයලා බලන්නේ හැම වෙලාවෙම මේ ව්‍යාපාරයෙන් Tamanගේ ණය මුදල ගන්න පුළුවන්ද බැරිද කියන එක. එහෙනම් ඒක තමයි මෙතන උත්තරේ වශයෙන් හොයා ගන්න ඕන. උත්තරේ බලන්න 6 වෙනි එකට ගන්න. ඒ කියන්නේ එයා හැම වෙලාවෙම බලාපොරොත්තු වෙන්නේ Taman යම් කිසි ණය මුදලක් දුන්නට පස්සේ ඒක ගන්න පුළුවන්ද බැරිද කියන එක. හරි. ඒ කියන්නේ ව්‍යාපාරයට ණය ගෙවීමේ හැකියාව කොහොමද කියන එක තමයි එයා බලන්නේ. හොඳ ණය ගෙවීමේ හැකියාවක් තියෙනවනේ ඒ ව්‍යාපාර වලට ණය දෙන්න කැමති. එම ණය ගෙවීමේ හැකියාව අඩුයි නම් දෙන්න කැමති නෑ. හරි උත්තරේ කීයද? ඔයාලා හොයන්න බලන්න. උත්තරේ 3. ණය ගෙවීමේ හැකියාව. નિયમિત කාලයේදී ණය ගෙවීමේ හැකියාව. හරි નિયમિત කාලයේදී ණය ගෙවීමේ හැකියාව. හරි ඊළඟ 7 වෙනි ප්‍රශ්නය පරිශීලකයන් පුළුල් පරාසයකට අවශ්‍ය පොදු තොරතුරු ලබා දෙන්නා වූ මූල ප්‍රකාශන හැඳින්වෙන්නේ පොදු අරමුණු මූල ප්‍රකාශන. හරි ඊළඟ ප්‍රශ්නය ගිණුම් කරන තොරතුරු භාවිතා කරන පාර්ශවයන් හා ඔවුන්ගේ තොරතුරු අවශ්‍යතාවය පිළිබඳව අවධානය යොමු කරමින් පහත වගුව සම්පූර්ණ කරන්න. ආයෝජකයෝ ඉන්නවා ඔවුන්ට අවශ්‍ය තොරතුරු සඳහා උදාහරණ. හරි. කළමනාකරුවෝ ඉන්නවා ඔවුන්ට අවශ්‍ය තොරතුරු සඳහා උදාහරණ. මෙතන අවශ්‍ය තොරතුරු සඳහා උදාහරණ කිව්වමට වඩා මේක කපලා ලියා ගන්න තොරතුරු අවශ්‍ය වීමට හේතු. අවශ්‍ය වීමට හේතු. උදාහරණ හේතු මේක කපන්න නැතුව උනත් කමන්නේ මෙහෙම තිබ්බට කමන්නේ එක අපරාධය අපිට කැපි. අවශ්‍ය තොරතුරු සඳහා උදාහරණ එහෙම නැත්නම් තොරතුරු අවශ්‍ය වීමට හේතු. හරි. පොඩි තොරතුරු අවශ්‍ය වීමට හේතු එහෙම නැත්නම් අවශ්‍ය තොරතුරු සඳහා උදාහරණ. හරි. අවශ්‍ය තොරතුරු සඳහා උදාහරණ එහෙම නැත්නම් තොරතුරු අවශ්‍ය වීමට හේතු. මේ දෙකම තියාගන්න. ආයෝජකයන් අපි A B කියලා විතරයි ලියන්නේ C කියන එකක් නෑ. ඒක නම් අනිවාර්යෙන් තියාගන්න. දෙකයි. ආයෝජකයන් තොරතුරු ඕන වෙන්නේ ඇයි? හරි ආයෝජකය කිව්වම
දැන් අපි බලන්න ඕන ආයෝජකයන් ළඟට ගිහිලා ආයෝජකයන්ට තොරතුරු ඕන වෙන්නේ ඇයි හරි දැන් ආයෝජකය ගත්තම මෙතන ආයෝජකයෙක් කියන කෙනෙක් ඔබට පේන්නේ නැහැ. එතකොට ආයෝජකයා කියන කෙනාම තමයි මෙතන ඇත්තරම අයිතිකරුවාට ඕන වෙන අදහස් ටිකම තමයි මෙතන ලියන්න ඕන. අයිතිකරු සහ ආයෝජක එක විදිහට යන්නේ. දෙන්නම බලන්නේ ව්‍යාපාර අයිතිය ලබා ගැනීමනේ. එතකොට දෙන්නටම එක සමාන තොරතුරු තමයි අවශ්‍ය වෙන්න හේතුව. එකක් තමයි පළවෙනි එක තමයි සතුටුදායක ප්‍රතිලාභයක් ලැබේද නැද්ද යන්න තහවුරු කර ගැනීම. යන්න හඳුනා ගැනීම. සතුටුදායක ප්‍රතිලාභයක් ලැබේද නැද්ද යන්න හඳුනා ගැනීම. ඒක තමයි පළවෙනි ආයෝජකයාට තොරතුරු අවශ්‍ය වීමට හේතුව. ඒ කියන්නේ යාට ඕන වෙනවා ඒ තොරතුරු දිහා බලලා Tamanට ප්‍රමාණවත් ප්‍රතිලාභයක් මේකෙන් ලැබෙනවද නැද්ද? ඒක තහවුරු කරගන්න. හරි. B කියන එකේදී තවදුරටත් ආයෝජනය කළ යුතුද කියන එක තහවුරු කරගන්න. ආයෝජනය කළ යුතුද යන්න තීරණය කිරීම. තවදුරටත් ආයෝජනය කළ යුතුද යන්න තීරණය කිරීමට. හරි. එතකොට ඔන්න ආයෝජකයන් හෙවත් අයිතිකරුවන්ට තොරතුරු අවශ්‍ය වීමට හේතු. හරි. දැන් බලමු කළමනාකරුවන්ට තොරතුරු අවශ්‍ය වීමට හේතු. කළමනාකරුවන්ට තොරතුරු අවශ්‍ය වීමට හේතු එකක් තමයි සැලසුම් නිසි පරිදි ක්‍රියාත්මක වේද කියන එක හඳුනා ගන්න. සැලසුම් නිසි පරිදි ක්‍රියාත්මක වේද කියන එක හඳුනා ගන්න ඕන වෙනවා. ඊළඟ එක තමයි අනාගත වර්ධනය සඳහා ගත යුතු තීරණ අනාගත වර්ධනය සඳහා ගත යුතු තීරණ හඳුනා ගන්න. තීරණ මොනවද කියලා දැනගන්න. මෙන්න මේ තමයි තොරතුරු අවශ්‍ය වීමට හේතුව. හරි. රයිට්. දැන් අපි ඊළඟ කොටසට සම්බන්ධ වෙන්න හදන්නේ. මේ මේන් ටියුට් එක අපි කතා කරන්නේ ගිණුම්කරණයේ ප්‍රභේද ගැන. දැන් ගිණුම්කරණයේ ප්‍රභේද ගැන කතා කරනකොට කෙනෙකුට තියෙන නිර්වචනයක්. ගිණුම්කරණ ඒකකයක අතීත ගනුදෙනු හා සිද්ධීන් වලට අදාළ තොරතුරු ආර්ථිකමය තීරණ ගැනීමට සුදුසු වන ආකාරයට සකස් කර බාහිර පාර්ශ්වයන් වෙත ඉදිරිපත් කිරීමේ ගිණුම්කරණයේ මූල්‍ය ගිණුම්කරණය. මේ බාහිර පාර්ශ්වයන් කිව්වම ඒකට ඇත්තරම අභ්‍යන්තර බාහිර පාර්ශ්වයන් කියලා හදාගන්න එක හොඳයි. නැත්තම් බාහිර පාර්ශ්වයන් කියන කතාව නැතුව ඇල්මැති පාර්ශ්වයන් වෙත කියලා දැම්මම හොඳයි. ඇල්මැති පාර්ශ්වයන් වෙත ඉදිරිපත් කිරීමේ ගිණුම්කරණයේ මූල්‍ය ගිණුම්කරණය. ආයතන සින කිසියලුම කළමනාකරන මට්ටම් වලට දැන් මම මේක පාඩම් කරන්න ලේසි ක්‍රමයක් කියලා දෙන්න. ඒක නිසා පොඩ්ඩක් ඉවසගෙන ඉන්න. කළමනාකරන මට්ටම් වලට අවශ්‍ය වන පරිදි සැලසුම් කිරීම, පාලනය, තීරණ ගැනීම, වගකීම් ඉටු කිරීමට හැකිවනසේ මූල්‍ය හා මූල්‍ය නොවන තොරතුරු සැපීම කළමනාකරන ගිණුම්කරණය. දැන් මේ තියෙන දෙකේම නිර්වචන. එහෙනම් ඔයා දැන් මේකෙත් ලියා ගන්න මේ තියෙන්නේ නිර්වචනය. හරි මේ තියෙන්නේ නිර්වචනය. හරි. දැන් ඔබට මතකද අද උදෙන්ම උගන්වව ආර්ථික විද්‍යාව? ඒ ආර්ථික විද්‍යාව විෂය කොටස් දෙකකට බෙදුවානේ. සූක්ෂම ආර්ථික විද්‍යාව, සාර්වාර්ථික විද්‍යාව කියලා. accounts වලත් ගිණුම්කරණ විෂය කොටස් දෙකකට බෙදෙනවා. මූල්‍ය ගිණුම්කරණය සහ කළමනාකරන ගිණුම්කරණය. උසස් පෙළ 12 ශ්‍රේණිය මුළුමනින්ම ඉගෙන ගන්න තියෙන මූල්‍ය ගිණුම්කරණය. එතකොට මේ 12 ශ්‍රේණිය ඉගෙන ගන්න තියෙන මූල්‍ය ගිණුම්කරණය. හරි. 13 ශ්‍රේණිය ටිකක් තියෙනවා. 30ක් විතර තියෙනවා මූල්‍ය ගිණුම්කරණය. කළමනාකරන ගිණුම්කරණයේ 13 ශ්‍රේණියේ තියෙනවා 70ක් විතර. 13 ශ්‍රේණියේ 70ක් විතර කළමනාකරන ගිණුම්කරණේ තියෙනවා.
එතකොට දැන් මෙතනදී ඔබ මේ නිර්වචන ඉගෙන ගත්තට එහෙනම් මෙතනදී ඔබට මේකේ පුළුල් අදහසක් ගම්ම්‍ය කරන්න හැකියාවක් නැහැ. මොකද මේ 12 ශ්‍රේණියත් 13 ශ්‍රේණියත් දෙකේම ඉගෙන ගන්න කොටසක් මේ මූල්‍ය ගිණුම් කරන කියන්නේ. ඔබට මේකේ දල අදහසක් විතරයි මේ පළවෙනි පාඩමෙන් ගන්න පුළුවන්. තෙන්න එහෙම නැතුව මේක මේ පුළුල් හැම දෙයක්ම මේ හැම වචනයක්ම අංග සම්පූර්ණ තේරුම් ගන්න එපා මෙතනදී. මොකද මේක 12 ශ්‍රේණිය පුරාවටම ඉගෙන ගන්න කරුණා. මේක 13 ශ්‍රේණිය පුරාවටම ඉගෙන ගන්න කරුණා. එතකොට දැන් එහෙම අවුරුදු දෙකකින් ඉගෙන ගන්න තියෙන දෙයක් මෙතනදී මේ විනාඩි 5කින් ඉගෙන ගන්න බෑ. හැබැයි ඔයාලට මෙතනදී කරන්න පුළුවන් මේ විශේෂ ස්වභාවය තේරුම් ගැනීම කියන මූලික தત્ත්වය කරන්න පුළුවන්. ඒ නිසා මේ මූලික தત્ත්වේ පමණක් අපි අධ්‍යයනය කරමින් ඉස්සරහට යන එකයි මෙතනදී මේ ගිණුම් කරණයන් දෙකේදී කරන්නේ. මොකද මේ ගිණුම් කරණයන් දෙක පුළුල් ඉගෙන ගන්න සිලබස් එකේ ඉදිරියේදී. හරි. මම කියන දේ ඔයාලට හොඳට පැහැදිලි වෙන්නේ නැති. එතකොට දැන් ඔබට මූල්‍ය ගිණුම්කරණයේ නිර්වචනය කරන්න ඕන වෙනකොට මූල්‍ය ගිණුම්කරණයේ නිර්වචනය කරන්න ඕන වෙනකොට ඔබ නිර්වචනය කරන්නේ කොහොමද? මේකට ඔබ වචන කිහිපයක් එකතු කරන්න ඕනේ. එකක් තමයි ගිණුම්කරණ ඒකකයක. හරි ගිණුම්කරණ ඒකකයක. හරි ගිණුම්කරණ ඒකකයක. එතකොට මේවා මාරු කරලා කිව්වට කමක් නැහැ. හැබැයි මේ වචන ටික තියෙන්න ඕනේ මේ නිර්වචනය ඇතුලේ. දෙවෙනි එක තමයි අතීත ගනුදෙනු හා සිද්ධි. අතීත ගනුදෙනු හා සිද්ධි. දෙවෙනි කෑල්ල. හරි. ඊළඟ එක තමයි තීරණ ගැනීමට. මම මේ ඊතල වලින් දාලා ඒවා කියන්නේ මේ නිර්වචනයේ ඇතුලේ තියෙන්න ඕන දේවල්. තීරණ ගැනීමට. ඊළඟට ඇල්මැති පාර්ශ්වයන්ට. ඇල්මැති පාර්ශ්වයන්ට. මෙන්න මේ වචන ටික තියෙන්න ඕනේ. හරි. දැන් මේ වචන හතර දාලා තමයි නිර්වචනේ තියෙන්නේ. දැන් මේ වචන හතර එකතු කරලා ඔබට ඕන විදිහකට නිර්වචන හදා ගන්න පුළුවන්. හරි මේ ඇල්මැති පාර්ශ්වයන් තීරණ ගන්න තෙන්න. ගිණුම් කරන ඒකකයක් සම්බන්ධය අතීත ගනුදෙනු හා සිද්ධි පිළිබඳ තොරතුරු සැපීම. එහෙම ආවට ප්‍රශ්නයක් නැහැ. මාරු කරාට ප්‍රශ්නයක් නැහැ. මේ වචන හතර තියෙන්න ඕන නිර්වචනය තුලින්. අනිත් එක මේක මේ තොරතුරු සපයන විෂයක්. අපි දන්නවා ගිණුම්කරණයෙන් කෙරෙන්නේම තොරතුරු සැපීම. ගිණුම්කරණයෙන් වෙන්නේ මොනවද? තොරතුරු සැපීම. එතකොට මේ මූල්‍ය ගිණුම්කරණය කිව්වත් ඒත් වෙන්නේ තොරතුරු සපයන එක. කළමනාකරන ගිණුම්කරණය කිව්වත් ඒත් වෙන්නේ තොරතුරු සපයන එක. හරි. එතකොට ගිණුම්කරණ ඒකක තව මෙතන පොඩි දෙයක් එන්න ඕනේ මේ මූල්‍ය තොරතුරු අතීත ගනුදෙනු හා සිද්ධි පිළිබඳ මේ මූල්‍ය තොරතුරු මේ වචනේ අනිවාර්යෙන් එන්න ඕන මූල්‍ය තොරතුරු. මේ මූල්‍ය තොරතුරු කියලා කියන එක තමයි ආර්ථිකමය තොරතුරු කියලා කියන්නේ. ආර්ථිකමය කියලා කියන්නේ. ඒතර මුදල් තොරතුරු, මුදල්මය තොරතුරු, රුපියල් තොරතුරු. හරි. දැන් එනම් බලට කියන්න බලන්න මූල්‍ය ගිණුම්කරණය කිව්වම ඔය නිර්වචනය තුල කාරණා කීපයක් තියෙන එකක් තමයි තොරතුරු සපයන එක තමයි වෙන්නේ. ඒක ව්‍යාපාරයේ කෙරෙහි ඇල්මක් දක්වන පාර්ශ්වයන්ට ඒ තොරතුරු සැපීම සිදු වෙනවා. එතකොට යම් කිසි ගිණුම්කරණ ඒකකයක්. මොකද්ද මේ ගිණුම්කරණ ඒකකයක් කියන්නේ? ගිණුම්කරණ ඒකකයක් කියන්නේ ව්‍යාපාර ඒකකයක්. හරි. ඒතර ව්‍යාපාර ඒකකයක් සම්බන්ධයෙන් ඇල්මැති පාර්ශ්වයන්ට ඒ තීරණ ගන්න අවශ්‍ය මූල්‍ය තොරතුරු සපයන එක තමයි මූල්‍ය ගිණුම්කරණයෙන් වෙන්නේ. එතකොට මේ මූල්‍ය ගිණුම්කරණයෙන් මොකද්ද වෙන්නේ? තීරණ ගන්න තොරතුරු සපයන එක. කාටද තීරණ ගන්න තොරතුරු සපයන්නේ? ඇල්මැති පාර්ශ්වයන්. ඇල්මැති පාර්ශ්වය කියන්නේ කවුද? අර අපි කලින් ඉගෙන ගත්ත මේ පාඩමට කලින් මේ කට්ටියට තමයි ඇල්මැති පාර්ශ්වය කියලා කියන්නේ. මෙන්න මේ කට්ටියට තමයි ඇල්මැති පාර්ශ්වය කියලා කියන්නේ. මේ අයිතිකරුවන්, කළමනාකරුවන්, සේවකයන්, ගනුදෙනුකරුවන්, ණය හිමියන් මේ කට්ටියට අපි කියන්නේ ඇල්මැති පාර්ශ්වයන්. අන්නේ ඇල්මැති පාර්ශ්වයන්ට මූල්‍ය තොරතුරු දෙන්න ඕනෙලු මොනවා සම්බන්ධයේද? අතීත ගනුදෙනු හා සිද්ධි පිළිබඳව. ඒතකොට ඒක තමයි මූල්‍ය ගිණුම්කරණය වෙන්නේ. ඒතර මූල්‍ය ගිණුම්කරණය ඔබ නිර්වචනයක් හදාගද්දී මම මේ එළියට අරන් තියෙන වචන ටික දාන්න ඕනේ මේක ඇතුළට. එකක් තමයි මේක ගිණුම්කරණ ඒකකයක සපයන්නේ. ඒ කියන්නේ ව්‍යාපාරයක. අනිත් එක තමයි මේ තොරතුරු සපයන්නේ තීරණ ගන්න. හරි. ඒ වගේම තමයි දෙන්න ඕනේ අතීත ගනුදෙනු හා සිද්ධි. හැබැයි ඒවා හැම වෙලාවෙම මොන තොරතුරු දෙන්න ඕනද? මූල්‍ය තොරතුරු වෙන්න ඕන. කාටද දෙන්න ඕනේ? ඇල්මැති පාර්ශ්වයන්. ඔන්න ඔහොම තමයි එන්න ඕන. හරි. ඉතින් එහෙනම් දැන් මේකේ නිර්වචනය ඔබ දැන් දන්නවා. ඔබට පුළුවන් මේ නිර්වචනේ මේ මම ඊතල වලින් දැම්ම වගේම පොඩ්ඩක් හදාගන්න.
ඊට අමතරව ඔබට පාඩම් කරන්න පහසු වෙන විදිහට මේක හදා ගන්න පුළුවන්. ඔබට මේ වෙලාවෙන් පාඩම් කරගන්නත් පුළුවන් මේක. හරි. ඊළඟට කලමනාකරණ ගිණුම්කරණය කිව්වම ඊට වඩා වෙනස් කතාවක් තියෙන්නේ. කලමනාකරණ ගිණුම්කරණයේදී ඇල්මැති පාර්ශ්වයන් කියලා ලියන්න බෑ. අනිවාර්යෙන් ලියන්න ඕන කලමනාකරුවන්ට. කලමනාකරුවන්ට ඊළඟට මොනා කරන්නද? සැලසුම් කරන්න, සැලසුම් කිරීමට, පාලනයට, හරි, තීරණ ගැනීමනේ, තීරණ ගැනීමට. හරි. ඊළඟට මූල්‍ය හා මූල්‍ය නොවන තොරතුරු සැපීම. මූල්‍ය හා මූල්‍ය නොවන තොරතුරු. තොරතුරු සැපීම. මේකට අපි කියන කලමනාකරණ ගිණුම්කරණය. මොකද ගිණුම්කරණයෙන් වෙන්නේ තොරතුරු සැපීමනේ. ඒතර කලමනාකරණ ගිණුම්කරණයෙන් කරන්නේ කලමනාකරුවන්ට තමයි තොරතුරු සපයන්නේ. ඇල්මැති පාර්ශ්වයන් කියලා ලියන්න බෑ. මෙතන ඇල්මැති පාර්ශ්වයන් කියලා ලිව්වම කලමනාකරුවොත් මේක ඇතුළේ ඉන්නවා. හැබැයි මෙතනදී තොරතුරු සපයන්නේ කලමනාකරුවන්ටම විතරයි. ඒ නිසා තමයි කලමනාකරණ ගිණුම්කරණයේ නිර්වචනය තුල කලමනාකරුවන්ට කියලා තියෙන්නේ. දැන් මෙතනදී මූල්‍ය තොරතුරු සපයනවනේ මේ. හැබැයි මෙතනදී මේ කලමනාකරණ ගිණුම්කරණයේදී මූල්‍යයයි මූල්‍ය නොවනයි කියන දෙකම සපයනවා. මූල්‍ය සහ මූල්‍ය නොවන කියන තොරතුරු දෙකම අර ඔබට ගිය සතියේ මම තොරතුරු ගන්නවනේ. ඒකෙදී අර ගිණුම්කරණ නොවන එහෙම නැත්නම් මූල්‍ය හා මූල්‍ය නොවන කියලා වර්ග දෙකක් උගන්වුවේ. ඒකේ මූල්‍ය සහ මූල්‍ය නොවන තොරතුරු දෙකම කලමනාකරණ ගිණුම්කරණේ සපයනවා. කාටද සපයන්නේ? කලමනාකරුවන්. ඇයි කලමනාකරුවන්ට සපයන්නේ තොරතුරු? සැලසුම් හදන්න. හදපු සැලසුම් පාලනය කරගෙන යන්න. ඊළඟ නව තීරණ ගන්න. මේ සඳහා තමයි ඔවුන්ට ඒ තොරතුරු දෙන්නේ. දැන් ඒතොර කලමනාකරණ ගිණුම්කරණය කියන එක තමයි ලෝකයේ ඉදිරියේදී ඕන වෙන ගිණුම්කරණය. මූල්‍ය ගිණුම්කරණය කියන එක software වලින් දැන් අල්ලගෙන එන්නේ. මේ මූල්‍ය ගිණුම්කරණයට ඉස්සරහට මිනිස්සු ඕන වෙන්නේ නැහැ. මොකද ඒවට දැන් මුදුකාංග හදාගෙන එන්නේ. හැබැයි මේ කලමනාකරණ ගිණුම්කරණයට තමයි ඉස්සරහට ඩිමාන්ඩ් එකක් ඇති වෙන්නේ. දැන් ඔබ සිමා කරත්, ACC කරත්, chartered කරත්, ඔබ AT කරත්, ඕකේ වැඩිපුරම තියෙන management accounts. financial accounting තියෙනව නැත්තේ නෑ. management accounts වල බරයි. මොකද ඉස්සරහට අනාගතේ හැදෙන්නේ කලමනාකරණ ගිණුම්කරණයට. මොකද මූල්‍ය ගිණුම්කරණය කියන මේ ගනුදෙනු සටහන් කිරීම, වාර්තා කිරීම, වර්ග කිරීම මේවා පරිගණක මුදුකාංග ඔස්සේ දැන් වෙනවා. හරි. පරිගණකගත ගිණුම්කරණය කියන එක හරහා ඒවා ටික ටික මිනිස් ශ්‍රමය අයින් කරලා යාන්ත්‍රණීකරණයට එනවා. හරි. ඒක ට්‍රෙන්ඩ් එකක්. හැබැයි මැනේජ්මන්ට් accounts වල වෙන්නේ මේ බලන්න plan හදන එක. ඩිසිෂන් එහෙම නැත්නම් තීරණ ගන්න එක, පාලනය කරන එක. එතකොට මේවාට මිනිස්සාගේ මනස වැදගත් වෙනවනේ, මේ මිනිස්සුගේ මහන්සිය වැදගත් වෙනවා. එතකොට ඉස්සරහට මේ කලමනාකරණ ගිණුම්කරණයට තමයි ලොකු ඩිමාන්ඩ් එකක් ඇති වෙන්නේ. මොකද තීරණ කියන එක තමයි මුදල් බවට පත් වෙන්නේ. නිවැරදි තීරණය විශාල මුදලක් ඇති කරනවා. වැරදි තීරණය විශාල පාඩුවක් ඇති කරනවා. එතකොට තීරණ ගැනීම කියන එක කම්පැනි එක අතිශයින්ම වැදගත් කරුණක්. හරි තීරණයක් නැති වුණොත් ඉවරයි. එතකොට ඒ තීරණ ගන්න අවශ්‍ය තොරතුරු ඕනේ. දැන් නිකම්ම මිනිස්සෙක් තීරණ ගන්න නෑනේ. ඒකට තොරතුරු ඕනේ. ඒ තොරතුරු දෙන්නේ මෙන්න මේ කලමනාකරණ ගිණුම්කරණය ඔස්සේ. හරි. දැන් ඔබ හිතන්න ඔබ කම්පැනි එක කවදා හරි වැඩට ගිහිල්ලා ඔබ එතන ආදායමක් උපයන්න එපා. ඒතර ඔබ ආදායම් උපයන්නේ මේ තීරණ හරහා. ඔබ හරි තීරණයක් කරන් කම්පැනි ලොකු ආදායමක් ගේනවා. හරි. එතකොට ඒක ඔබේ තීරණ. එතකොට ඒ තීරණ ගන්න බෑ ඔබට නිකන්. ඔබට තොරතුරු ඕන වෙනවා. ඒ තොරතුරු වශයෙන් මූල්‍ය තොරතුරුයි මූල්‍ය නොවන තොරතුරුයි දෙකම වැදගත්. හරි. ඔබ ආයතනයේ කළමනාකරුවෙක් නම් ඔබට මේ මූල්‍ය හා මූල්‍ය නොවන තොරතුරු සපයන කළමනාකරණ ගිණුම්කරණය හරහා ඔබට ඇයි ඒ තොරතුරු සපයන්නේ සැලසුම් සකස් කරන පාලනයේ තීරණ ගන්න. මේ තමයි නිර්වචන දෙක. හරි. මූල්‍ය ගිණුම්කරණය සහ කළමනාකරණ ගිණුම්කරණය නිර්වචන. ඒක වගන්තියක් වශයෙන් තියෙන්නේ. මම මේ පැත්තකින් ඇඳලා පෙන්නන්නේ වගන්තියක් වශයෙන් තියෙන එක කොහොමද ලේසියෙන් පාඩම් කරගන්නේ. ඒක තමයි මේ පෙන්නලා දීලා තියෙන්නේ. හරි. ඔයාලට පේනවා ඇති මෙතන රූප දෙකක් තියෙන එකක් management accounts අනික financial accounting කියලා යටින් ටියුට් එකේ. ඒතර management accounting කියලා කියන්නේ කළමනාකරණ ගිණුම් කරන, financial accounting කියන්නේ මූල්‍ය ගිණුම් කරන. හරි. එතකොට දැන් ගිණුම්කරණය තමයි මේ කොටස් දෙකකට බෙදෙන්නේ.
මූල්‍ය ගිණුම්කරණය සහ කළමනාකරණ ගිණුම්කරණය වශයෙන්. හොඳයි. දැන් අපි ඕකෙන් ප්‍රශ්න සාකච්ඡා කරන්න හදන්නේ. ඔයා ගන්න මේ ටියුට් එක, මෙන්න මේ ටියුට් එක මම නැවත පෙන්නනවා. අර බහුවර්ණ නිබන්ධනේ. හරි. හරි. මේ ටියුට් එකේ තියෙන විශේෂත්වය තමයි ඉරි ගහන්නත් තියෙනවා ප්‍රශ්න ලියන්නත් තියෙනවා. ඒ ඉරි ගහන එකයි ලියන එකයි දෙකම අපි ඉගෙන ගන්න. හේතුවක් තියෙනවා. අපිට විභාගයේ ප්‍රශ්න 30ක් එන්නේ ඉරි ගහන්න. ඉරි ගහන්න කියලා කියන්නේ බහුවර්ණය තෝරන්න. ඉරි ගහනවා කියලට වඩා උත්තර පහෙන් එකක් තෝරන්න. 30න් පස්සේ එන්නේ 31 ඉඳලා ඉන්නේ ලියන්න. ප්‍රශ්න 20ක් ලියන්න එනවා ප්‍රශ්න 30ක් වර්ණය තෝරන්න එනවා. ඒ නිසා තමයි මේ ටියුට් හදන්නේ මේ විභාගයටම ගැලපෙන්න කොටසක් ලියන්න කොටසක් බහුවර්ණය තෝරන්න. ඒ නිසා මේ ස්වරූප දෙකටම ඔබ අවබෝධයෙන් යන්න ඕනේ විභාගයට යනකොට. හරි 6 වෙනි ප්‍රශ්නෙට එන්න. ටියුට් එකේ 6 වෙනි ප්‍රශ්නෙට මේ ටියුට් එක මුලින්ම මෙන්න මේ කොළ පාට ටියුට් එක 6 වෙනි ප්‍රශ්නෙට එන්න. මේ ටියුට් එකේ මෙන්න මේ ටියුට් එක මේකේ මුල එක පොඩ්ඩක් පෙන්නන්නලු මේ 2022 දරුවෙකුගේ නවෝදාකින් දරුවගේ නිසදසක් සහිතව තියෙන ටියුට් එකක් තියෙනවා පළවෙනි පේජ් එක. හරි පළවෙනි එක. හරි. මේකේ පිටු අංක 6ට යන්න. මේකට අපි කියන බහුවර්ණ නිබන්ධනය MCQ නිබන්ධනය ස්ටඩි පැක් එකේ MCQ නිබන්ධනය. 6 වෙනි ප්‍රශ්නය. දැන් ඉතින් 6 වෙනි ප්‍රශ්නේ පේනවනේ. බලන්න මේ 6 වෙනි ප්‍රශ්නේ. ගිණුම්කරණයේ මූලික ප්‍රභේද දෙක උත්තරේ කියන්නේ ඉතින්. මේ ප්‍රශ්නේ කරාට පස්සේ මේක වැඩ කරන්නේ ආයි. මේ ප්‍රශ්නේ කරාම මේකෙන් දැනුමක් හදාගන්න එක විතරයි කරන්නේ. උත්තරේ කියන්නේ. 6 වෙනි ප්‍රශ්නේ උත්තරේ. 6 වෙනි ප්‍රශ්නෙට උත්තරය 4. 6 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 4. ගොඩක් හොඳයි ඈ. හරි දැන් අපි යමු ඊළඟට 11 වෙනි ප්‍රශ්නෙට. ඔය ටියුට් එකේම අපි යනවා 11 වෙනි ප්‍රශ්නෙට. 11 වෙනි ප්‍රශ්නෙට. 11 වෙනි ප්‍රශ්නෙට යන් ඔය ටියුට් එකේම. 11 වෙනි ප්‍රශ්නේ. ටියුට් එකේම තියෙනවා 11 වෙනි ප්‍රශ්නේ. ටියුට් එකේ තියෙන 11 වෙනි ප්‍රශ්නෙට යන්. හරි මෙන්න ව්‍යාපාරයක ගිණුම් කරන තොරතුරු වැඩියෙන්ම භාවිතයට ගන්නේ කවුද? ඇත්තටම වැඩියෙන්ම තොරතුරු භාවිතයට ගන්නේ ඒ ආයතනේ ක්‍රියාත්මක කරන කෙනානේ. ආයතනේ ක්‍රියාත්මක කරන්නේ කළමනාකරු. එතකොට කියයි අයිතිකරුනේ කියලා. අයිතිකරුත් ඇතම් විට කළමනාකරුවෙක් වශයෙන් කටයුතු කරනකොට තමයි ක්‍රියාත්මක වෙන්නේ. සමහර කට්ටියන අයිතිය තිබ්බට එයා ක්‍රියාත්මක කිරීමට සහයෝගය දෙන්නේ නැහැ. මෙතනදී ඇත්තටම මේ ආයතනයක් ක්‍රියාත්මක කරන කළමනාකරුවෙක් මොකද එයා තමයි ආයතනයේ වගකීම දරලා ක්‍රියාත්මක කරන්නේ. එයාට තමයි වැඩියෙන්ම තොරතුරු ඕන වෙන්නේ. ඒතර වැඩියෙන්ම තොරතුරු භාවිතා කරන්නේ කළමනාකරුවන්. ආයතනයක. හරි. හොඳයි. දැන් අපි ආයේ ප්‍රධාන නිබන්ධනයට යනවා. ප්‍රධාන නිබන්ධනයට යනවා ආයේ. හොඳයි ප්‍රධාන නිබන්ධනයේ හරි මේ තියෙන්නේ ඊළඟ එක මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලිය කියන තැනට තමයි අපි සම්බන්ධ වෙන්නේ. ඔබට පේනවා මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලිය. හරි අපි ඒකට සම්බන්ධ වෙමු. මේ මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලිය. හරි. හරි මේ මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලියේ පළමුවෙන් එක තියෙනවා documents. ඒකට අපි සිංහලෙන් ලියා ගන්න මේ මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලිය මේක පොඩ්ඩක් සිංහලෙන් ලියා ගන්න මේ ටික මූලාශ්‍ර ලේඛන. documents කියලා තියෙන්නේ මූලාශ්‍ර ලේඛන. journals. ඒකට අපි කියනවා මූලික සටහන් පොත්. මේ ගිණුම් කරන ක්‍රියාවලිය යන විදිය. හරි ඔබ ඉස්සරහට මේවා ඉගෙන ගන්නවා. මූලික සටහන් පොත්. එනම් මූලාශ්‍ර ලේඛන වලින් පස්සේ මූලික සටහන් පොත්. ඊළඟ ලෙජර් කියලා තියෙනවා. ලෙජර් කියලා කියන්නේ ගිණුම් කියන එක. ගිණුම් ට්‍රයල් බැලන්ස්. ඒ කියන්නේ ශේෂ පිරික්සුම. ශේෂ පිරික්සුම. ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් කියලා කියන්නේ පුතේ මූල්‍ය ප්‍රකාශන.
මූල්‍ය ප්‍රකාශ. ඊළඟට ඩොකියුමන්ට්ස් මූලාශ්‍ර ලේඛන ජර්නල් මූලික සටහන් පොත් ලෙජර් ගිණුම් ට්‍රයල් බැලන්ස් ට්‍රයල් එකක් කියලා කියන්නේ අර පෙර කියන එක නේද? ශේෂ පිරික්සම ෆයිනෑන්සියල් ස්ටේට්මන්ට් කියලා කියන්නේ මූල්‍ය ප්‍රකාශන. හරි. එතකොට මේ ටික ලියා ගන්න. right. දැන් අපි මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලියට අදාළව ඒ පැහැදිලි කිරීම ඉගෙන ගන්න තමයි හදන්නේ. හොඳයි. දැන් අපි ඒක පැහැදිලි කරගමු මෙහෙම. බලන්න දැන් ගිණුම්කරණය. හරි. ගිණුම්කරණය කොටස් දෙකකට බෙදුනා. ගිණුම්කරණය කොටස් දෙකකට බෙදුනා. එකක් තමයි මූල්‍ය ගිණුම්කරණය. අනිත් එක තමයි කළමනාකරන ගිණුම්කරණය. කළමනාකරන ගිණුම්කරණය. ගිණුම්කරණය කොටස් දෙකකට බෙදුනා. එකක් මූල්‍ය ගිණුම්කරණය අනිත් එක කළමනාකරන ගිණුම්කරණය. දැන් මේ මූල්‍ය ගිණුම්කරණය ගත්තම මේ මූල්‍ය ගිණුම්කරණය අපි කතා දෙකක් ඉගෙන ගත්තා. එකක් තමයි නිර්වචනය. මූල්‍ය ගිණුම්කරණය මුලින්ම අපි ඉගෙන ගත්තා නිර්වචනය. දැන් අපි ඉගෙන ගන්න හදන්නේ මූල්‍ය ගිණුම්කරන ක්‍රියාවලිය. හරි මූල්‍ය ගිණුම්කරන ක්‍රියාවලිය. මේක තමයි අපි ඉගෙන ගන්න හදන්නේ. හරි මූල්‍ය ගිණුම්කරන නිර්වචනය ඉගෙන ගත්තා. අපි දැන් ඉගෙන ගන්න හදන්නේ ඊළඟට මූල්‍ය ගිණුම්කරන ක්‍රියාවලිය. මේක ඉගෙනගෙන අවසන්. හරි. එතකොට අපි තව ඊළඟට ඉගෙන ගන්න ඕන ඕකෙන් පස්සෙ අපි ඉගෙන ගන්න තියෙනවා මෙන්න මේ කළමනාකරන ගිණුම්කරණයේ සම්බන්ධිනුත් නිර්වචනය ඉගෙන ගන්න තියෙනවා. නිර්වචනය ඒ වගේම තමයි කළමනාකරන ගිණුම්කරන ක්‍රියාවලිය. කළමනාකරන ගිණුම්කරන ක්‍රියාවලිය. මේක තමයි අපිට කතා කරන්න තියෙන්නේ. එතකොට මේ දෙකේම නිර්වචන දැනට ඉගෙනගෙන ඉවරයිනේ. දෙකේම නිර්වචන ඉගෙනගෙන අවසන්. දැන් එතකොට ඉගෙන ගන්න තියෙන්නේ ඉස්සල්ලා මූල්‍ය ගිණුම්කරන ක්‍රියාවලිය ඉගෙන ගන්න ඕනේ. ඊළඟට කළමනාකරන ගිණුම්කරන ක්‍රියාවලිය. දැන් එතකොට මෙතන අපි ඉන්නේ. මෙතන ඉන්නේ. මේකෙන් පස්සේ අපි මෙතන එනවා. මෙන්න මේ ස්ථානෙට. හරි දැන් එහෙනම් එතකොට අපි කතා කරන්න හදන මූල්‍ය ගිණුම්කරන ක්‍රියාවලිය. නිර්වචන දෙකේම ඉගෙනගෙන ඉවරයි. ඊළඟට මූල්‍ය ගිණුම්කරන ක්‍රියාවලිය. ඒ වගේම මම කිව්වා මේක තියෙනවා 12 ශ්‍රේණියේ 12 සහ 13 ශ්‍රේණිය වල තමයි මේක ඉගෙන ගන්න. 12 ශ්‍රේණිය මුළුමනින්ම ඉගෙන ගන්නවා 13 ශ්‍රේණියේ 30%ක් ඉගෙන ගන්නවා. මේකේ 30%ක් විතර ඉගෙන ගන්නවා 13. මේකේ 100%ක්. කළමනාකරන ගිණුම්කරණයේ 13 ශ්‍රේණියේ 70%ක් විතර ඉගෙන ගන්නවා. හරි. දැන් ඒක ලෝකේ ඉස්සරහට මේ කළමනාකරන ගිණුම්කරණයට තමයි ලොකු ඩිමාන්ඩ් එකක් එන්නේ. මේ මූල්‍ය ගිණුම්කරණය කියන එක software වලින් දැන් අල්ලගෙන යන්නේ ඉස්සරහට ගොඩක් ලොකු ඉල්ලුමක් තියෙනවා කළමනාකරන ගිණුම්කරණය සඳහා. හරි. එතකොට එහෙනම් අපි දැන් පටන් ගන්න මාතෘකාව කළමනාකරන ගිණුම්කරන ක්‍රියාවලිය. හොඳයි. දැන් අපි ඒකට එමු. හරි. කාට හරි අවශ්‍ය නම් මේක විනාඩියක් දෙන්න ලියා ගන්න පුළුවන්. ඔක ඉතින් Tamanට ටියුට් එක ඕන තැනක ඇඳ ගන්න ලියා ගන්න පුළුවන්. ඔය පිටු අංක 15 කොහේ හරි තැනක ලියා ගන්නත් පුළුවන්. ඕනනම් Tamanට 14 කොහේ හරි ඉඳ තියෙනවනේ ලියා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ලියා ගන්න අවශ්‍ය නැහැ කියලා හිතනවා. ඕනෙත් නැහැ තේරෙනවා නම් ඕනේ නැහැ ලියා ගන්න. හරි. එතකොට ලියා ගන්නවා කියන එක මේ ඔයාලා මේක ෆොටෝ එකක් ගහ ගන්න පස්සේ ලියා ගන්න ඈ. ඒක තමයි කරන්න ඕන හොඳම දේ. හොඳයි. හරි. අපි දැන් ඊළඟට එමු ඒකේ මාතෘකාව වශයෙන් මූල්‍ය ගිණුම්කරන ක්‍රියාවලිය. මූල්‍ය ගිණුම්කරන ක්‍රියාවලිය. හරි. මූල්‍ය ගිණුම්කරන ක්‍රියාවලිය. හරි. දැන් මෙහෙම මූල්‍ය ගිණුම් එතකොට ඔය 36 124 print වෙලා නැත්තම් ඉල්ල ගන්න ටියුට්ස් වල මොන හරි අංක print වෙලා නැත්තම්
ක්‍රියාවලිය කිව්වම මේ විදිහට කාර්යයන් ගොඩක් නෙවෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට ක්‍රියාවලිය කියන කතාව ගත්තම කාර්යයන් ටිකක් නෙවෙන්නේ ක්‍රියාවලිය තුල. මේ තමයි ක්‍රියාවලිය. හරි දැන් අපි දන්න ඕනෑම ක්‍රියාවලියක් වෙනකොට ඒකට අවශ්‍ය වෙන මොනවාද? ක්‍රියාවලියක් සඳහා අවශ්‍ය වෙනවා අනිවාර්යයෙන්ම යෙදවුම් අවශ්‍ය වෙනවානේ. ක්‍රියාවලියක් සඳහා අනිවාර්යයෙන් මොනවාද අවශ්‍ය වෙන්නේ? යෙදවුම්. එහෙනම් යෙදවුම් ඕනේ යෙදවුම් තුලින්නේ ක්‍රියාවලියක් ගොඩ නැගින්නේ. ඒතර මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලිය කියන එක අධ්‍යයනය කරද්දී ඒකට අනිවාර්යයෙන්ම යෙදවුම් කියන කොටස අධ්‍යයනය කරන්න සිදු වෙනවා. මොකද යෙදවුමක් හරහා තමයි අපිට ක්‍රියාවලියක් ගොඩ නැගෙන්නේ. හරි? ඊට අමතරව අපිට පැහැදිලිවම තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා මේ ක්‍රියාවලිය අවසානයේදී ඊළඟට මොකද්ද බිහි වෙන්නේ? ක්‍රියාවලිය අවසානයේදී බිහි වෙන්නේ නිමවුමක්. හරි. එහෙනම් මේ මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලිය තුල අපි මොනවාද ඉගෙන ගන්න ඕනේ? මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලිය තුල මූල්‍ය ගිණුම් කරන යෙදවුම් ගැන අපිට ඉගෙන ගන්න සිදු වෙනවා මෙතන. ඊළඟට මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලියට අයිති වෙන කාර්යයන් ටික අපිට ඉගෙන ගන්න සිදු වෙනවා. ඊළඟට ඒ අවසානයේදී බිහිවන නිමවුම ගැන අපිට ඉගෙන ගන්න වෙනවා. එතකොට මේ මාතෘකාව යටතේ මේ කැලේ තුනම අපිට ඉගෙන ගන්න සිදු වෙනවා. මොකද ක්‍රියාවලියක් ගත්තම ඒකට යෙදවුමකුත් ඕන වෙනවා නිමවුමකුත් ඕන වෙනවා. යෙදවුම් අපි ඉන්පුට් ලෙස දකිනවා, නිමවුම් අපි අවුට්පුට් ලෙස දකිනවා. මේ යෙදවුම් සහ නිමවුම් කියන දෙකම අයිති වෙනවා, අවශ්‍ය වෙනවා. මේකේ යෙදවුම් ගත්තම අපි දන්නවා යෙදවුම් යටතේ එන්නේ ගනුදෙනු සහ සිද්ධි. මතක තියාගන්න මූල්‍ය ගිණුම් කරන යෙදවුම් මොනවාද කියලා ඔබෙන් අහුවොත් ඔබ කියන්න ඕන මොනවාද? ගනුදෙනු හා සිද්ධි. හරි. එතකොට ගනුදෙනු හා සිද්ධි කියන එක තමයි එන්නේ. අර මතකද නිර්වචනයේ ඇතුළෙත් ඕක තිබ්බා. අතීත ගනුදෙනු හා සිද්ධි කියලා. එහෙනම් මේ මූල්‍ය ගිණුම් කරන නිර්වචනයේ මූල්‍ය ගිණුම් කරන යෙදවුම් කිව්වම ඒකට අයිති වෙන්නේ මොනවාද? ගනුදෙනු සහ සිද්ධි. ගනුදෙනු සහ සිද්ධි. ඊළඟට මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලිය ගත්තම මේකට කාර්යයන් අයිති වෙන්නේ. මේවා නම් ඒටි වලත් ඔයා ඉගෙනගෙන තියෙනවා. ගනුදෙනු හා සිද්ධි හඳුනා ගැනීම, මේවා හඳුනා ගන්න එක, ඊළඟට වාර්තා කිරීම, වර්ග කිරීම, හරි, වාර්තා කිරීම, හරි, ඊළඟට සාරාංශ කිරීම, ඊළඟට විශ්ලේෂණය කිරීම මෙහෙම එනවා. තවත් කාර්යයන් තියෙනවා. මේ විදිහට කාර්යයන් ටික තියෙනවා. මේවා ටික ඔබ වෙනම පැහැදිලි කරන්න ඉගෙන ගන්නවා. දැන් ඔබ මේවා මේ ඉගෙන ගත්තර ගනුදෙනුවත් සිද්ධියක් පැහැදිලි කරන්න දැන් අද ඉගෙන ගන්නවා. හඳුනාගෙන වර්ග කිරීම, වාර්තා කිරීම, සාරාංශ කිරීම, විශ්ලේෂණය කිරීම මම මේක උගන්වන වීඩියෝ එකකින්. මතක ඇති මම AT ක්ලාස් එකක ගිහුවම මේකට වෙනම වීඩියෝ එකක් හදලා ඔයාලට ප්ලේ කරලා පෙන්නනවා ප්‍රැක්ටිකල් කොහොමද මේක වෙන්නේ කියලා. මම කිව්වා ඒක A level වල කරාට AT වල කරන්නේ නැහැ. A level වල කරනවා කියලා කිව්වා. මතක ඇති වාට. ඕන්න මතක් කරගන්නවා ඈ. හරි. නිමෝම ගත්තම මේකට අයිති වෙන්නේ මූල්‍ය ප්‍රකාශන. මේකට අයිති වෙන්නේ මූල්‍ය ප්‍රකාශන. ඒක මම දන්නවා ඒකට අයිති වෙන මූල්‍ය ප්‍රකාශන මොනවාද? කියන්න මගෙත් එක්ක. විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය. මොකද්ද? විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය. මේක අර ආදායම් ප්‍රකාශනයට වඩා ටිකක් ලොකුයි. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. හරි. මුදල් ප්‍රවාහ ප්‍රකාශනය. හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය. ගිණුම් කරන සටහන්. මම මේක වැඩි ලියන්නේ නැත්තේ ටියුට් එකේ print වෙලා තියෙනවා. ඒ නිසා මම මේ ටික වැඩි ලියන්න වෙලාව ගන්න නැහැ. print වෙලා තියෙන නිසා මේ ටික. එතකොට මේ ඔක්කොම පාඩම් කරන්න ඕන. මූල්‍ය ගිණුම් කර යෙදුම්, මූල්‍ය ගිණුම් කර ක්‍රියාවලියට අයත් කාර්යයන් ටික, මේ නිමවුම් ටික මේ ටික ඔක්කොම පාඩම් කරන්න ඕන. පාඩම් කළා විතරක් බෑ. මේ ගනුදෙනුවක් කියන්නේ මොකද්ද කියලා, සිද්ධියක් කියන්නේ මොකද්ද කියලා මොවා ඉගෙන ගන්න ඕනේ. පැහැදිලි කරන්න ඕනේ. හඳුනාගෙන වාර්තා කිරීම, වර්ග කිරීම, සාරාංශ විශ්ලේෂණ මොවා පැහැදිලි කරන්න පුළුවන් වෙනවා. මෙන්න මේවා නම් මේ පැහැදිලි කරන්න පුළුවන් වුණා කියලා කියන්නේ දැන් මේ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය මොකද්ද කියලා මෙතනදී එහෙම ඉගෙන ගන්න හදන්න එපා. මොකද මේකට පැය 90ක පාඩමක්. කාලච්ඡේද 90ක් තියෙනවා මේ ටික ඉගෙන ගන්න. පැය 90ක්. මේ වාර්තා ටික වෙනම ඉගෙන ගන්න තියෙනවා. සමාගම් කියලා ඉගෙන ගන්න මේ වාර්තා ටික තමයි. ඔය සමාගම් පාඩමේ 13 ශ්‍රේණියේ තියෙන ලොකුම කාලච්ඡේද 90 පාඩම් දෙකක් තියෙනවා.
එකක් තමයි මූල්‍ය ගිණුම්කරණයට අයිති වන සමාගම් පාඩම. කාලච්ඡේද 90ක් පාඩමක්. ඉතින් මෙතනදී පොඩි විදියට පොඩ්ඩක් ඉගෙන ගන්න ආදායම් ප්‍රකාශනයක් ඇතුලේ තියෙන මොනවාද? මූලතත්ත්ව ප්‍රකාශනයක ඇතුලේ තියෙන මොනවාද? මොනවාද එකෙන් කෙරෙන්නේ කියන එක විතරයි ඉගෙන ගන්න. තේන මෙතනදී ඉගෙන ගන්න ඒක විතරයි. මේකේ පුළුල් පැහැදිලි කිරීම ඉගෙන ගන්න 14 ශ්‍රේණිය. සමාගම්කේ. පැහැදිලිද? දැන් හරි. එහෙනම් දැන් ටියුට් එකට අපි සම්බන්ධ වෙමු. දැන් මේක කරන විදිය තමයි දැන් කියලා දෙන්නේ. හා ටියුට් එකට දෙයියන්. හරි. දැන් මේ බලන්න. ගිණුම් කරන යෙදවුම්, ගිණුම් කරන ක්‍රියාවලිය, ගිණුම් කරන නිමවුම, ඒකේ ගනුදෙනු හා සිද්ධි කියන එක තමයි මුලින්ම ඉගෙන ගන්න තියෙන්නේ. අපි දැන් ඒක ඉගෙන ගන්න යමු. මේ බලන්න ගනුදෙනු හා සිද්ධි. දැන් ගනුදෙනුවක් හා සිද්ධියක් කිව්වම ගනුදෙනුවක් කියන්නේ මොකක්ද? සිද්ධියක් කියන්නේ මොකක්ද කියලා ඔබ තේරුම් ගන්න ඕනේ. ඒ වගේම ගනුදෙනු හා සිද්ධිය වල තියෙන වෙනස්කම් ඔබ තේරුම් ගන්නත් ඕනේ. හරි? මම ඔක වඩා හොඳ රසවත් ලෙස කියලා දෙන්නම්. හරි? ඔය බලන්න මෙන්න මේ කතාව. මම මේ ටියුට් එක ඔය පැත්තකට දාලා මම ආපහු නැවත බෝඩ් එකට යනවා. මේ ගනුදෙනු හා සිද්ධි කියන එක පැහැදිලි කරන්න හදන්නේ. ඒ කියන්නේ මම මෙන්න මේකයි දැන් පැහැදිලි කරන්න හදන්නේ. හරි. ඕම් බලන්න. ගනුදෙනුවක්. ගනුදෙනු. ගන්න එකෙක් ඉන්න ඕනේ, දෙන්න එකෙක් ඉන්න ඕනේ. එහෙනම් මේකේ අවසාන තේරුම මොකද්ද? දෙපාර්ශවයක්. දෙපාර්ශවයක් අතර සිදුවන. හරිනේ? ගනුදෙනු ගන්න එක්කෙනයි දෙන්න එක්කෙනයි. ගනුදෙනු දෙපාර්ශවයක් අතර සිදුවන. හරි ගන්න හරි දෙන්න හරි යනකොට ඒ ගන්නේවයි දෙනේවයි මුදලින් මැනිය හැකි වෙන්න ඕනේ. ඒ ගනුදෙනු ඒ ගන්න එක දෙන්න එක මුදලින් මනින්න පුළුවන්ම වෙන්න ඕනේ. හරි. අනිත් එක තමයි මේක පැහැදිලිවම සම්පත් වෙනස් වීමක්. මොකද්ද මේ සම්පත් වෙනස් වීමක් කියලා කියන්නේ? සම්පත් වෙනස් වීමක් කියලා කියන්නේ ව්‍යාපාරයේ තියෙන සම්පත් තමයි මුදල්, යන්ත්‍ර සූත්‍ර, අමුද්‍රව්‍ය. මේවා එක තැනක සිට තව තැනකට යන්න ඕනේ. ගනුදෙනුවකදී තමන් ළඟ තියෙන සම්පතාන්නේ තව කෙනෙකුට දීලා එයා ළඟ තියෙන එක තමන්ට ගන්නෙ. එහෙනම් මෙතන සම්පත් මාරු වීමක් තියෙන්න ඕන. දැන් ආර්ථික විද්‍යාවේදී අද කතා කරනවානේ භූමිය ශ්‍රමයේ ප්‍රාග්ධන ව්‍යවසායකත්. ගිණුම්කරණයේදී ඊට වෙනස් කතාවක් තමයි සම්පත් වලට අයිති වෙන්නේ. එහෙනම් මුදල්, යන්ත්‍ර සූත්‍ර, ඒ ව්‍යාපාරයේ ඇතුලේ තියෙන දේවල් තමයි සම්පත්. සරලව කිව්වොත් වත්කම්. ඒවා වෙනස් වීමක් වෙන්න ඕන. එතනදී තමන් ළඟ තියෙන එකක් එළියට යනවා. එහෙන් දෙයක් තමන් වෙත ඉන්න ඕන. සම්පත් වෙනස් වීමක් වෙන්න ඕන. ඒකට අපි කියනවා ගනුදෙනුවක් කියලා. එහෙනම් ගනුදෙනු කිව්ව ගමන් පාර්ශ්ව දෙකක් ඉන්න ඕනේ. එක මුදලින් මැනිය හැකි වෙන්න ඕනේ. ඒකේ සම්පත් වෙනස්. මේ කරුණු තුන තමයි ගනුදෙනුවේ නිර්වචනය. ඒතකොට ගනුදෙනුවක් නිර්වචනය කරන්නේ කොහොමයි? හරි. දැන් එතකොට සිද්ධියක්. දැන් සිද්ධි ගත්තම සිද්ධියකදී ව්‍යාපාරය තුල નિરાයාසයෙන් ඉන්නේ. පාර්ශ්ව දෙකක් සම්බන්ධ නැහැ. එතකොට ඒකට දෙපාර්ශ්වයක් නැහැ. දෙපාර්ශ්වයක් අතර සිදු වෙන්නේ නැහැ. පාර්ශ්ව දෙකක් නැහැ. හරි හොඳට මතක තියාගන්න. දෙපාර්ශ්වයක් අතර සිදු වෙන්නේ නැහැ. සිදු නොවන. දෙපාර්ශ්වයක් අතර වෙන්නේ නැහැ. හැබැයි ඒකෙත් මුදලින් මැනිය හැකි සම්පත් වෙනස් වීමක් වෙනවා. එතකොට අර ගනුදෙනුවයි සිද්ධියයි වෙනස් වෙන අන්න එතනින්. ගනුදෙනුවේදී පාර්ශ්ව දෙකක් එකතු වෙලා තමයි මේ වැඩේ කරන්නේ. සිද්ධියකදී පාර්ශ්ව දෙකක් නැහැ. ව්‍යාපාරය ඇතුලේ નિરાයාසයෙන් ඇති වෙන්නේ. නිදසුණක් මං කියන්නද? අපි දැන් ඔන්න ව්‍යාපාරයක් කර ඉන්නවා. එකපාරම සුලිසුලුඟක් ඇවිල්ලා ව්‍යාපාරේ වහලා ගලවගෙන යනවා. ඒ වහලා සෙවිල කරලා තියෙන වහලා ගැලවිලා යනවා. ඒක කවුරු හරි පාර්ශවයක් පිටස්තර පාර්ශවයක් සම්බන්ධයෙන් කවුරුත් නැහැ. මේක ස්වභාව ධර්මයෙන් ඇති කරලා નિરાයාසයෙන් ඇති වෙලා ඇති වෙන දෙයක්. කවුරුත් පිටස්තර පාර්ශවයක් සම්බන්ධයක් නැහැ. හැබැයි ඒකේ සම්පත් වෙනස් වීමක් වුණා. අර ව්‍යාපාරේ තිබ්බ මේ සෙවිලි කරලා තියෙන වහලා, ඒ කියන්නේ ඒක ව්‍යාපාර වත්කමක් නේ. ඒක නැති වෙලා ගියා. ඒ වගේ මේකේ තක්සේරුවක් ගන්න බැරිද රුපියල් ගණනක් වශයෙන්? පුළුවන්. ඒතර සිද්ධියක් කිව්වම පිටස්තර පාර්ශවයක් සම්බන්ධ නැහැ.
මම ඒකට නිදසුන් දෙකක් අපි කතා කරමු. ගනුදෙනුවට නිදසුනක් අපිට කතා කරන්න පුළුවන් මෙහෙම. හරි. විදුලි ගාස්තු හරි. විදුලි ගාස්තු රුපියල් 3000යි. ඒක ගනුදෙනුවක් නේ. විදුලි බල මණ්ඩලයේ ව්‍යාපාරය කියන පාර්ශ්ව දෙක අතර තමයි සිද්ධිය වෙන්නේ. අපිට එනවා විදුලිය කියන ඒ සේවාව අපි සල්ලි ගෙවනවා. අන්න පාර්ශ්ව දෙකක් අතර මුදලින් මැනිය හැකි. ලයිට් බිල මුදලින් මයින්න බැරිද? අපිට අනිවාර්යෙන් බිල එනකොට ගාණ දාලා තියෙන 30000ද 50000ද ලක්ෂයද කියලා. සම්පත් වෙනස් වීමක් නෙවෙයිද? සම්පත් වෙනස් වීමක්. ඇයි එහෙම කියන්නේ? එයි අපේ ළඟ තියෙන සල්ලි ටික හෙට යනවා. එහෙන් අපිට විදුලිය කියන සේවාව එනවා. හරි. එතකොට දැන් ඔබට පැහැදිලිව පේනවා විදුලි ගාස්තු ගෙවීම කියන එක ගනුදෙනුවක් නම් ඒ ගනුදෙනුවේ මේ ලක්ෂණ තුනම තියෙනවා. සිද්ධියක් අපි බලමු. ඔය සිද්ධියක ඔය කතාව. හරි. ගම් වතුර නිසා තොගය විනාශ වීම. තොගය රුපියල් 5000කින් විනාශ වීම. මොකද තොගය කියලා කියන්නේ? විකුණන්න තිබ්බ භාණ්ඩ. විකුණන්න තිබ්බ භාණ්ඩ 5000කින් විනාශ වෙනවා. මොනවා නිසාද? ගම් වතුර නිසා. දැන් පාර්ශ්ව දෙකක් සම්බන්ධද? නැහැ. හැබැයි මුදලින් මනින්න බැරිද? පුළුවන්. කොච්චර භාණ්ඩ ටිකක් අලාභ වුණාද කියලා මුදලින් මනින්න පුළුවන්. සම්පත් වෙනස් වීමක් නේද? ඔව්. ඇයි ව්‍යාපාරේ තිබ්බ භාණ්ඩ කියන වත්කම නැති වෙලා යනවා. සම්පත් වෙනස් වීම. තිබ්බ එක වෙනස් වෙලා. එහෙනම් දැන් බලන්න පාර්ශ්ව දෙකක් අතර සිදුවෙන්නේ නැති දෙපාර්ශ්වයක් අතර සිදු නොවන මුදලින් මැනිය හැකි සම්පත් වෙනස් වීමක් ගනුදෙනුවක් වෙනවා. ඒ වගේම තමයි දෙපාර්ශ්වයක් අතර සිදුවන මුදලින් මැනිය හැකි සම්පත් වෙනස් වීමක් ගනුදෙනුවක් වෙනවා. එතකොට මේ සිද්ධිය සහ ගනුදෙනුව අතර තියෙන මූලික වෙනස්කම මොකද්ද? ගනුදෙනුවේදී පාර්ශ්ව දෙකක් ඉන්නවා. සිද්ධියක පාර්ශ්ව දෙකක් නැහැ. තව එකක් තියෙනවා. ගනුදෙනුව පාලනය කරන්න බැරිද? අපිට පාලනය කරන්න පුළුවන්. මේ බලන්න. මේ විදුලි ගාස්තුව රුපියල් 3000 අපිට අඩු වැඩි කරගන්න පුළුවන්. හැබැයි පුතේ සිද්ධිය අපිට පාලනය කරන්න හැකියාවක් නැහැ. හොඳට මතක තියාගන්න. සිද්ධිය කියන එක අපිට පාලනය කරන්න හැකියාවක් නැහැ. ගනුදෙනුව පාලනය කරාට සිද්ධිය පාලනය කරන්න හැකියාවක් නැහැ. ඒක හොඳට මතක තියාගන්න. රයිට්? ගනුදෙනුව පාලනය කරන්න පුළුවන්. හැබැයි සිද්ධිය අපිට පාලනය කරන්න බෑ. මෙතකොට මෙයාව පාලනය කරන්න පුළුවන්. පාලනය කළ හැක. හැබැයි අපිට බාහිර සිද්ධි පාලනය කළ නොහැක. නේද? බාහිර සිද්ධි පාලනය කරන්න බෑ. පාලනය කළ නොහැක. උතර මතක තියාගන්න මේ බාහිර සිද්ධිය පාලනය කරන්න බෑ. ගනුදෙනු ටික පාලනය කරන්න පුළුවන්. එහෙනම් ගනුදෙනුවේ නිර්වචනයේ සිද්ධිය නිර්වචනය දන්නවා. ගනුදෙනුව පාලනය කරන්න පුළුවන්, සිද්ධිය පාලනය කරන්න බෑ. ඔන්න ඕක තමයි ගනුදෙනු හා සිද්ධිවල තියෙන වෙනස්කම. ඒතර ගනුදෙනුවක් කිව්ව ගමන් පාර්ශ්ව දෙකක්, සිද්ධියක් කිව්වම පාර්ශ්ව දෙකක් නෑ. හැබැයි වෙන්නේ දෙකෙන්ම එකම වැඩි. මොකක්ද දෙකම එකම වැඩි? ගනුදෙනුවේ සම්පත් වෙනස් වෙනවා, සිද්ධියේ සම්පත් වෙනස් වෙනවා. ගනුදෙනුවත් මුදලින් මනින්න පුළුවන්, සිද්ධියත් මුදලින් මනින්න පුළුවන්. නමුත් අර වෙනස්කමකුත් තියෙනවා. හරි. තව මම ගනුදෙනුවක් කියන දුරකථන ගාස්තු ගෙව්වා රුපියල් 7000යි. බලන්න පාර්ශ්ව දෙකක් ඉන්නවා. අපි ඉන්නවා දුරකථන සමාගම ඉන්නවා. හරි. තව සිද්ධියක් මම කියන්නම්. සුනාමි විවසනයෙන් වෙරළාසන්න පැවති හොටෙල් වලට නැත්නම් අපි කිව්ව හොටෙල් පද්ධතියක් ඔස්සේ හොටෙල් එකක් නම් කළා. ඒකට ලොකු අලාභයක් වෙනවා. ඒක සිද්ධියක් අපිට පාලනය කරන්න බෑ. මේ වගේ පාලනය කරන්න බැරි පාර්ශ්වයන් දෙකක් සම්බන්ධ නොවන එකක් අපි සිද්ධියක් ලෙස දකින්නේ. හැබැයි ගනුදෙනුවක් කියන්නේ මෙතනදී පැහැදිලිවම පාර්ශ්ව දෙකක් අතර සිදුවන මුදලින් මෙනෙහිගේ සම්පත් වෙනස් වීමක්. සිද්ධිය ඔකේ අනිත් පැත්ත යන්නේ පාර්ශ්ව දෙකක් නෑ. දෙපාර්ශ්වයක් අතර සිදු නොවන මුදලින් මෙනෙහිගේ සම්පත් වෙනස් වීම. මේක තමයි කතාව. හරි. කම්පැනි එකකට හොරු පැන්නම මොකටද ඇති වෙන්නේ? මොන ගොඩටද ඇති වෙන්නේ? කම්පැනි එකට හොරු පැන්නම ඇති වෙන්නේ සිද්ධියකට. හරි. ඒක පාර්ශ්ව දෙකක් සම්බන්ධයෙන් නේ අපි හොරුන් දෙන්න කියලා මේ කම්පැනියට පැනලා අලාභ කරන්න කියලා නෑනේ අපි. ඉතින් එයාලා තනිපාර ඒ කියන්නේ අපිට පාර්ශ්ව දෙකක සම්බන්ධතාවයක් නෑ. හරි. රයිට්. මේක ලියා ගන්න අවශ්‍ය ළමයි.
ටක් ගාලා ලියා ගන්න. අවශ්‍ය ළමයි ඉන්නවනම් ලියා ගන්න. හරි. දැන් අපි ගත්තම ගිණුම් කරන යෙදුම් වල ගනුදෙනුවක් ගත්තම දෙපාර්ශ්වයක් අතර සිදුවන. හරි. මුදලින් මැනිය හැකි. හරි ගනුදෙනු හා සිද්ධි අපි කතා කරනවා. මෙතනදී ගිණුම් කරන යෙදුමක් ලෙස සිද්ධියක් කිව්වම ව්‍යාපාරය හා ව්‍යාපාරයේ බාහිර පාර්ශ්වයන් අතර සිදු නොවන මුදලින් මැනිය හැකි සම්පත් වෙනස් වීමක් තමයි අපි සිද්ධියක් ලෙස දකින්නේ. හරි. දැන් එතකොට ගනුදෙනුවට අපි මෙතන නිදසුන් දීලා තියෙනවා. සිද්ධියට අදාළ නිදසුන් ලියා ගන්න. හරි. සිද්ධියකට අදාළ නිදසුන් ලියා ගන්න. නිදසුන් ගම් වතුරක් නිසා ව්‍යාපාරයේ තොගය රුපියල් 5000කින් හානි සිදුවීම. හරි. ඔන්න දැන් ඊළඟට වෙන පාට පෑනක් ගන්න. මේකේ ලියාගත්තට පස්සෙත් ලොකු වෙන පාට පෑනක් කරන් පොඩි දෙයක් තියෙන කරගන්න. හරි. ගම් වතුරක් නිසා ව්‍යාපාර තොගේ රුපියල් 5000කින් හානි සිදුවීම කියලා ලියා ගන්න. හරි. දැන් ඊළඟට වෙන පාට පෑනක් ගන්න. අර මෙන්න මෙහෙම ලියා ගන්න. ගනුදෙනුවක් ව්‍යාපාරය පාලනය කළ හැක. ගනුදෙනුවකට ව්‍යාපාරය පාලනය කළ හැක. ව්‍යාපාරයට පාලනය කළ හැක. හරි. ගනුදෙනුවකට ව්‍යාපාරයට පාලනය කළ හැක. සිද්ධිය කියන එකේ ලියා ගන්න. සිද්ධියක් ව්‍යාපාරයට පාලනය කරන්න බෑ. බාහිර සිද්ධි ව්‍යාපාරයට පාලනය කළ නොහැක. ව්‍යාපාරයට පාලනය කළ නොහැක. හරි. දැන් ඊළඟ ප්‍රශ්නයක් තියෙනවා 9 වෙනි ප්‍රශ්නය. ගනුදෙනු හා සිද්ධි අතර තියෙන වෙනස්කම් දෙකක් ලියන්න කියලා ප්‍රශ්නයක් තියෙනවා මේ 9 වෙනි එක. ගනුදෙනු හා සිද්ධි අතර වෙනස්කම් දෙකක්. අපි ලියමු පෑන් දෙකක් පාවිච්චි කරන්න. ඔන්න මයිත් එක්කම ප්‍රැක්ටිස් කරන්න. පළවෙනි එක ගනුදෙනුවක් දෙපාර්ශ්වයක් අතර සිදුවන අතර සිද්ධියක් දෙපාර්ශ්වයක් අතර සිදු නොවේ. හරි. ගනුදෙනුවක් දෙපාර්ශ්වයක් අතර සිදුවන අතර සිද්ධියක් දෙපාර්ශ්වයක් අතර සිදු නොවේ. ගනුදෙනුවක් ව්‍යාපාරයට හැකි වූවද බාහිර සිද්ධි බාහිර සිද්ධි ව්‍යාපාරයට පාලනය කළ නොහැක. හොඳයි. දැන් එතකොට එකත් හරි. හරි. අපි දැන් ඊළඟට 10 වෙනි ප්‍රශ්නෙට යනවා.
ගිණුම්කරණය තුල ගනුදෙනු හා සිද්ධි පිළිබඳ සඳහන් වෙයි වෙග කියලා තියෙන වෙයි මෙම ගනුදෙනු හා සිද්ධි අතර වෙනසක් පවතීද? වෙනසක් තියෙනවනේ. මේවා වෙන් කර දැක්වීම අවශ්‍යද? හොඳට අහගෙන ඉන්න. ගනුදෙනු හා සිද්ධි ගත්තම අහගෙන ඉන්න වෙනසක් පවතිනවද? ඔව්. වෙන් කර දැක්වීම අවශ්‍යද? වෙන් කර දැක්වීම අවශ්‍ය වෙන්නේ එක තැනකදී ඒ තමයි තීරණ ගද්දී. මොකද සිද්ධිය පාලනය කරන්න බැරි නිසා ගනුදෙනුව පාලනය කරන්න පුළුවන්. එතකොට තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී ගනුදෙනු හා සිද්ධි වෙන් කර දක්වා ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. අන්න ඒක තමයි උත්තරේ. වෙනසක් පවතිනවා. මේ වෙන් කර දැක්වීමට අවශ්‍ය වන්නේ තීරණ ගන්න අවස්ථාවේදී. මොකද තීරණ ගන්න අවස්ථාවේදී වෙන් කර දක්වන්න ඕන වෙන්නේ පාලනය කරන්න බැරි දේවල් පිළිබඳව තීරණය කර ඉන්න බෑනේ. පාලනය කළ හැකි දේවල් පිළිබඳවයි අපි තීරණ ගන්න ඕන. දැන් මට ගම් වතුර පාලනය කරන්න බැරි නම් ඒ ගම් වතුරක් හදිස්සි ආපු මේකට කරන්න දෙයක් නැහැ. හැබැයි මට විදුලිය පාලනය කරන්න පුළුවන් නම් විදුලි ගාස්තුව අන්න එතනදී තීරණ ගන්න පුළුවන්. අන්න ඒකයි. මේක තීරණ ගැනීමේ ක්‍රියාවලිය සඳහා තමයි වෙන් කර හඳුනා ගන්න ඕන වෙන්නේ. ලියා ගන්න උත්තරේ වෙනසක් පවතී. ලියා ගන්න වෙනසක් පවතී. තීරණ ගැනීම සඳහා වෙන්කර දැක්වීම අවශ්‍ය වේ. තීරණ ගැනීම සඳහා වෙන්කර දැක්වීම අවශ්‍ය වේ. තීරණ ගැනීම සඳහා වෙන්කර දැක්වීම අවශ්‍ය වේ. දැන් මූල්‍ය ප්‍රකාශන වල සටහන් කරද්දී එහෙම වෙන්කර දක්වන්නේ මේ තීරණ ගන්න විතරයි වෙන්කර දක්වන්න අවශ්‍ය වෙන්නේ. හරි ඊළඟට එන්නේ ගිණුම් කරන ක්‍රියාවලිය කියන තැනට තමයි සම්බන්ධ වෙන්නේ. ගිණුම් කරන ක්‍රියාවලිය කියන තැනට තමයි සම්බන්ධ වෙන්නේ. එතකොට අපිට ඒක තමයි ඊළඟ සතියේ ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට තව අපිට සති දෙකක් ඔන්ලයින් පන්ති තියෙනවා. එතකොට මේ සති දෙකේ තමයි ඉගෙන ගන්න තියෙන්නේ. මේ සති 21 වෙනිදා බදාදා ෆිසිකල් ක්ලාස් තියෙනවා. ඒකෙම ඔන්ලයින් පන්තිය බ්‍රහස්පතින්දාට පැවැත්වෙනවා. බදාදා තියෙන ෆිසිකල් ක්ලාස් එකේ ඔන්ලයින් පන්තිය බ්‍රහස්පතින්දාට තියෙනවා. ඒක ඔයාලා දන්නවා. ටයිම් ටේබල් එකේම දාලා ඇති ෆිසිකල් එකයි ඔන්ලයින් එකයි දෙකම. එහෙනම් අද උගන්වපු දේවල් පිළිබඳව ඔබට දැනෙච්ච අදහස් ඔබට පුළුවන් වෙබ්සයිට් එකට ගිහිල්ලා කමෙන්ට් කරන්න. ඔබේ ප්‍රොෆයිල් එකට ගිහිල්ලා. හොඳයි එහෙනම් අදට අදාළ වැඩ ටික සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා. මම හිතනවා ඔයාලට අද හොඳට පැහැදිලි වෙන්නේ නැති. එහෙනම් අපි ආය හම්බ වෙමු. අලුතින් ළමයිට ජොයින් වෙන්න පුළුවන් මේ ක්ලාසස් සඳහා. ඉතින් ඔයාලගේ යාළුවෝ ඉන්නවන දැනුවත් කරන්න පුළුවන්. එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන්.